මේ කොඳුයට පෙළ ආශ්‍රිත ඇති වෙන රෝග නිසා අක්මාවේ රෝග ඇති වෙන්න පුළුවන් කියලා පිළිගන්නවා. අක්මාවේ රෝග, අග්න්‍යාශය රෝග, ඒකට අග්න්‍යාශය රෝග ඇති වෙනවා සීනි වගේ ඩයබටික් තත්ත්ව වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ පෙනහළු ආශ්‍රිත රෝග. හේතුව මෙතනින් තමයි මුළු ඇඟටම සපේන ස්නායු ටික යන්නේ. ඔය යට ප්‍රදේශයේ තමයි බහුලවම රෝගාබාධ ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔය කොන්දේ අමාරු, ඒ තුනටි අමාරු කියන ඒවා තියෙන්නේ යට ප්‍රදේශයේ. ඒ තමයි කටි කශේරුකා. කොඳුයට පෙළිය හැදිලා තියෙන්නේ අස්ථි වලින් විතරක් නෙමෙයි. ශරීරයේ ඇති වෙන ගොඩාක්ම රෝග මේ කොඳුයට පෙළිය හරහා ඇති වෙනවා කිව්වොත් හරි. ඒකට MRI X-ray වගේ ස්කෑන් කරන් නිදාගෙන ඉඳලා. ඒතොරේ නිදාගෙන ඉන්න අවස්ථාවේදී මේ රෝගේ අහුවෙන්නේ නැහැ. ඉතින් මේවා ගැන දැනගෙන ඉන්න එක හරිම වැදගත්. ජිම් ගිහිල්ලා එක්සර්සයිස් කරන්න ගිහිල්ලා කොඳුයට පෙළිය ආබාධ වෙලා එනවා. දැන් අපි මෑත කාලේ ඉනෝ දැක්ක දෙයක්. එතකොට මේක තදවීමෙන් මේ ඩිස්ක් එක පුපුරලා යන්න පුළුවන්, එළියට පයින්න පුළුවන්. මේ ඇතුලේ ජෙල් එකක් තියෙනවා, ජෙල් එකේ කාට්ලේජ්. ඒකට කාට්ලේජ් එක මෘදු අස්ථි කොටසක්. ඒකට ඒ මෙට්ටේ ටික කාලයක් යද්දි නැම්මක් ඇති වෙනවා මාස 6ක් 7ක් යද්දි. ඒකට මෙහෙම තියෙන ඕන කශේරුකා මෙහෙම නැමිලා මේ වගේ නැමිලා තමයි පැය 7-8ක් තියෙන්නේ. කොහොමද අඟල් දෙක හෝ එබෙන්නේ නැති මෙට්ටයක්. මල්වර වීමත් සමග ඇති වෙන යම් යම් සංකූලතා නිසා ඇති වෙනවා කියන මේ අත්දැකීම එක්ක කියන දෙයක්. අලුත මල්වර වෙච්ච ගෑනු ළමයි නම්මලා මාසෙකට සැරයක්වත් අනිවාර්යෙන් ළමයාගේ කොඳුයට පෙළිය බලනවා නම් හොඳයි මේක කෙලින්ද කියලා. අපේ પરම්පරාවල විශේෂ ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ නාඩි පිරික්සීම මගින්. නාඩි පිරික්සීම මගින් කොයි කශේරුකාවද ඩිස්ක් එකද ස්ලිප් වෙලා තියෙන්නේ කියන තත්ත්ව කියන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඒ කකුල දිගට රිදිලා තියෙන්නේ අර ප්‍රශ්නේ නිසා. දේශීය වෛද්‍ය ක්‍රමවේදය කියලා කියන්නේ ඇත්තටම හාස්කමක් වගේ දෙයක් වෛද්‍යතුමනි. කොන්ද තිබ්බේ මන් රෝගියෙක් සාක්ෂි පවා තියෙන අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. කොන්ද මේ බෙල්ල තිබ්බේ කකුල් දෙක ගාව ලෙඩයිද්දි. කාරකෙන් ගත්තේ 4 දිනක් කුස්සලා අපි ගත්තේ කාරකෙන්. අපි ඒ ලෙඩාව ඉන්දවල තමයි බෙහෙත් කරේ. එල්ලා කොන්ද කෙලින් කරලා ඔක්කොම යවුවා. ඔය අතීතේ ඉඳන් මේවා තිබ්බනේ. මේ අතීතේ මීට වඩා තිබ්බ ගස් නැග්ගා වැඩි මීට වඩා මිනිස්සු අංගම් පොර ආදී කලා ශිල්ප කරා. මේ තෙල් හිඳින වෙලාවට වෙද මහත්තයා ගමේ මිනිස්සුන්ට කියනවා ගස් නගින්න එපයි කියලා. ගස් නගින්න එපා කියන්නේ මේ කැඩුම් බිදුම් තෙල පදන් ගන්න වෙලාවට ගස් වලින් වැටෙනවා වැඩි මිනිස්සු. සර්ප විෂ සඳහා අපේ අනිත්‍යද මහතුරු එකතු වෙලා බෙහෙත් කීපයක් හැදුවා. මේ බෙහෙත් කීපේ හදලා රෑ ඔක්කොම පදන් ඇටිලා ඒකයි තෙලකුයි ගුලි වර්ගකුයි කල්කකුයි හැදුවේ. කල්කත් අඹරලා ඔක්කොම එද්දි රෑ එනවා ලෙඩ 3-4 දිනක් සර්පයෝ ගහලා. පාරම්පරික එදකම කිව්වහම මන්ත්‍ර ශාස්ත්‍රයත්, නක්ෂත්‍රයත්, අංගම්පොර ශාස්ත්‍රයත්, ඒ කියන්නේ නිල ආදී අංගම්පොර ශාස්ත්‍රයත් වෙදකම කියන මේ හතරම එකතු වෙලා හැදිච්ච දෙයක් මේ පාරම්පරික වෙදකම. කියන්නේ මේ සිංහලයේ තිබෙන වෙදකම විශේෂයෙන් පුලස්තිරිසිතුමාගෙන් පැවතගෙන ලංකාවේ වෙදකම, බුද්ධදාස මහරජුරෝ, කපුරුනාද විසවෛද්‍යාචාර්යතුමා ආදී මේ පරම්පරාව වලින් පැවතෙන වෙදකම මේ ලංකාවේ තියෙනවා තාම හැංගිලා. මේ කොඳුයට පෙළිය ඉඳන් කකුල් දෙක දිගට එන වේදනාවක් එනවා. මුලින්ම මේක කොඳුයට පෙළිය තමයි වේදනාව හටගන්නේ. මේ කොන්ද ආශ්‍රිත යට ප්‍රදේශයේ තුනටිය ප්‍රදේශයේ වේදනාවක් හටගෙන තට්ටම ඇතුලෙන් අයිනා වගේ වේදනාවක් එන්න ගන්නවා. ඒ කියන්නේ කුල්ලට සංදිය කැඩලා කියලා තමයි සමහර අය හිතන්නේ. ඒ උග්‍රම අවස්ථාවට ආවම රෝගියා යන්නේ ඉස්සරහ ඇඟිලි තියාගෙන ගිජුලි හිණියෙක් යනවා වගේ තමයි යන්නේ. ඒකයි මේ ගුද්‍රසී කියලා නම දැම්මේ. ගිජුලි හිණියෙක් යනවා වගේ පාද තියෙන නිසා තමයි ගුද්‍රසී. පාරම්පරික වෙදකමේ තියෙන මේ ක්‍රමයට කොඳුයට පෙළිය රෝග නිට්ටාවට සුව කරන්න පුළුවන්. හිතවතුනි සුබ දවසක් හැමදාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේදීත් අපේ කතා බහට ඔබ දන්නවනේ දැන් විශ්වකර්ම අපි ඔබ වෙනුවෙන් වැඩසටහන් විශාල වශයෙන් අරගෙන ඇවිල්ලා තියෙනවා. හැම දෙයක්ම ඔබගේ යහපත සුබ සිද්ධිය සඳහාමයි. ඔබගේ වටිනාකම් තවත් වැඩි දියුණු කරන්න තමයි අපේ මේ වැඩසටහන් හැම එකක්ම අපි අරගෙන එන්නේ. ඉතින් ඔබේ නිරෝගීකම සම්බන්ධයෙන් කතා කරන්න ඕන කියලා හිතුවා. ඒ නිසා වැඩසටහන් මාලාවක් අපි මෙතෙන් සිට ආරම්භ කරන්න ඔබ වෙනුවෙන්ම ආරම්භ කරන්න සූදානම්ින් ඉන්නවා. ලංකාවේ ඉඳලා අපිව නරඹන ඔබ, විදේශගත වෙලා අපිව නරඹන ඔබ හැමදෙනාටම මේ කතා කරන කාරණා ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා සාවධානව මේ කාරණා අහගෙන ඉන්න සහ ඔබේ අදහසුත් අපිට කියන්න අමතක කරන්න එපා. පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයේ ඔස්සේ අපිට ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝග විනිශ්චය කරමින් හඳුනාගත්තම අපේ මේ ශරීරයේ තියෙන ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට ශරීරයේ ඇතිවන සෑම ලෙඩ රෝගයකටම පවා අපට ප්‍රතිකාර ලබා ගන්න මේ දේවල් පිළිබඳව දැනගන්න කියවෙන වෛද්‍ය ක්‍රමවේදයක් විදිහට මේ දේශීය වෛද්‍ය ක්‍රමවේදය අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් අද විශේෂ කාරණයක් සම්බන්ධයෙන් කතා කරමු. විශේෂයෙන් මේ කොඳුයට පෙළේ ඇතිවන රෝග සම්බන්ධයෙන් කතා බහ කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. අපි අද නාලිකාවට ආරාධනා කරා පාරම්පරික වෛද්‍ය කුෂාන් සිරිවර්ධන වෛද්‍යතුමන්ට. වෛද්‍යතුමනි බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා මම පිළිගන්නවා. අද දවසේදී අපේ කතා බහට මේ ඔබතුමත් එක්ක අපි කතා බහ කරලා තීරණය කරගත්තා මේ කොඳුයට පෙළේ ඇතිවන රෝග සම්බන්ධයෙන් කතා බහ කරන්න අවශ්‍යයි කියලා. මම හිතන්නේ මේ
කාන්තා පිරිමි කියලා වෙනසක් නැතුව ඇති කියලා මම හිතනවා මේ තත්වයන්ට මගේ දැනුමත් එක්ක මට හිතෙනවා මේ වයසත් එක්ක ඇති වෙනව වෙන්නත් පුළුවන් වැරදි අපේ ඉරියව් නිසා මේ ඇති වෙනව වෙන්නත් පුළුවන් කියලා මම හිතනවා මං වගේම හැමදේම ওই කාරණා ටික දන්නවා එතනින් එහාට ගිහිල්ලා වෛද්‍යතුමාගෙන් අපට වැදගත් කාරණා රසක් අද කතා කරන්න පුළුවන් වෙයි වෛද්‍යතුමනි මේ කොහොමද මේ කොඳු වැට පෙළ අපිට ශරීරේ වැදගත් වෙන්නේ ඇයි කියන තැනින්ම අපි කතාව පටන් ගමු අපි කතා කරොත් මේ කොඳු වැටපේලිය කියන්නේ ශරීරයේ තියෙන විශාලම සංදි සමූහය කිව්වොත් හරි. මේ කොඳු වැටපේලිය හැදිලා තියෙන්නේ අස්ථි 33ක් තියෙනවා මේ කොඳු වැටපේලියට. ඉතින් මේ කොඳු වැටපේලිය මුලින්ම අපි මේ බෙල්ල ප්‍රදේශය කතා කරනවා. බෙල්ල ප්‍රදේශය කතා කරද්දී ග්‍රෛවීය කශේරුකා 7කින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. ඒකට ඒ ග්‍රෛවීය කශේරුකා 7ත් ඊට පස්සේ ඊට යටින් උරස් ප්‍රදේශය කියලා අපි කතා කරන්නේ. මේ උරස් ප්‍රදේශය කියන්නේ මේ පපු ප්‍රදේශයට පිටිපස්ස ප්‍රදේශය. ඒකට ඒ ප්‍රදේශයේ අපි උරස් කශේරුකා ගැන කතා කරනවා. ඒකට උරස් කශේරුකා 12ක් ගැන කතා වෙනවා. ඊට අමතරව ඊට පස්සේ යට ප්‍රදේශය. ওই යට ප්‍රදේශයේ තමයි බහුලවම රෝගාබාධ ඇති වෙන්නේ. ඒ කියන්නේ ওই කොන්දේ අමාරු තුනටි අමාරු කියන ඒවා තියෙන්නේ යට ප්‍රදේශයේ. ඒ තමයි කටී කශේරුකා. ඒ කටී කශේරුකා පහක් ගැන කතා වෙනවා. ඊට පස්සේ තියෙනවා ත්‍රිකස්ති අනුත්‍රිකස්ති ආදී එහෙම මේ කෝකගේ ආදී සඳහන් වෙනවා. තව යරට තියෙන අස්ති. එතකොට අපි ප්‍රධාන වශයෙන් ওই අස්ති ටික ගැන තමයි කතා කරන්නේ. එතකොට ওই අස්ති ගැන ගත්තාම මේ කොඳු වැටපේලියේ මං කියන විශාලම සංදි සමූහය කියලා. එතකොට මේ කොඳු වැටපේලිය හැදිලා තියෙන්නේ අස්ති වලින් විතරක් නෙමෙයි. ඔය අස්ති හැම එකක්ම මෙහෙම තියෙනවා නම් ඔය අස්ති එකින් එකට තියෙන අතරට කාටිලේජ් ඩිස්ක් එකක් තියෙනවා. මේකට අන්තර් කශේරුක බිම්බයක් කියලා තමයි අපි සඳහන් කරන විදිහකම. එතකොට මේ අන්තර් කශේරුක බිම්බ හැම එකක්ම හරහා ස්නායු යුගල බැගින් දෙපැත්තට එනවා. මේ ස්නායු කියන්නේ අපේ මොළයේ ඉඳන් කකුල් දෙක දෙපැත්තට මුළු ශරීරයේම දුවන මධ්‍ය ස්නායුව කශේරුකාව. එතකොට මේ කශේරුකාව තමයි ඇතුලින් යන්නේ. ඒ කියන්නේ ප්‍රධාන ස්නායුව තමයි මේ කොඳු වැටපේලිය ඇතුලින් ගමන් කරන්නේ. ඒකෙන් ස්නායු යුගල් දෙක බැගින් හැමතැනම බෙදිලා පවතිනවා. එතකොට මේ ඩිස්ක් එකක් අතරින් තමයි මම කිව්වාගේ මේ ස්නායු යුගල් බෙදෙන්නේ. එතකොට මේ ඩිස්ක් වල යම් වෙනස් වීමක් අපි කියනවා මේ ඩිස්ක් වල ස්ලිප් වීමක් හට ගන්න පුළුවන් දි รา යාමක් හට ගන්න පුළුවන් ඊට පස්සේ පිපුරා යාමක් හට ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේ එක් වෙනස්කම් නිසා තමයි මේ කොඳු වැටපේල ආශ්‍රිත ආබාධ ඇති වෙන්නේ. දැන් සමහර වෙලාවට අපි එදිනදා නිවසේදී භාවිතයේදී කියනවා මේ මගේ කොන්ද රිදෙනවා පිට රිදෙනවා එහෙම තමයි පොදුවේ අපි කියන්නේ. නමුත් රෝගය මොකක්ද කියලා අපි දන්නේ නැහැ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙනකන්. සාමාන්‍යයෙන් මම කැමති මොනවද රෝග සහ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන් කියන දේ සම්බන්ධයෙන් ටිකක් කතා කරමු. මෙහෙමයි අපි මේ කොඳු වැටපේලිය ගැන කතා කරද්දී කොඳු වැටපේලියේ බොහෝ රෝග හට ගන්නවා. මේ ශරීරයේ ඇති වෙන ගොඩාක්ම රෝග මේ කොඳු වැටපේලිය හරහා ඇති වෙනවා කිව්වොත් හරි. නමුත් අපි මේ රෝගවලදී මුලින්ම කතා කරනවා වර්ගීකරණයක් තියෙනවා මේ දේශීය වෙදකමේ කොඳු වැටපේල සම්බන්ධව. ඒක කතා කරොත් ඒක 3 විදිහකට වර්ගීකරණය වෙනවා. ඒ කියන්නේ චල කශේරුක රෝග, අචල කශේරුක රෝග සහ මධ්‍ය චල කශේරුක රෝග කියලා. ඒතකොට මේ චල කශේරුක රෝග ගැන අපි කතා කරොත් මේ චල කියන්නේ චලනය වෙනවා කියන එක. නිරන්තරයෙන් චලනය වෙනවා කියන එක. එතකොට මේ චලනය වෙන්නේ මොකද්ද? මේ කොඳු වැටපේලියේ මම කිව්වා කශේරුක අතර ඩිස්ක් එකක් තියෙනවා කියලා. මේ ඩිස්ක් එක තමයි චලනය වෙන්නේ. ඉතින් යම් රෝගීන් ඉන්නවා මේ අපි දැන් මෙහෙම ඉඳන් ඉන්නවා. හිටගෙන ඉන්නවා. මේ වෙලාවට කොඳු වැටපේලියට බර වැටෙනවා. බර වැටෙන අවස්ථාවට මේ ඩිස්ක් එක අපි හිතමුකෝ ස්ලිප් එකක් වෙනවා කියලා. ඒ කියන්නේ යම් මට්ටමක් එළියට එනවා. එතකොට ඒ ඩිස්ක් එක ස්ලිප් වීමත් එක්ක සමගින්ම අර ස්නායු තෙරපීම ඇති වෙනවා. අන්න ඒ වෙලාවට කොඳු වැටපේල ආශ්‍රිතවත් මේ කකුල් ආදී යම් යම් තෙරපුණු ස්ථානයට අනුරූපව වේදනාකාරී තත්ත්ව හට ගන්නවා. එතකොට ඒ අවස්ථාව ගත්තොත් ඒක චල කශේරුක රෝග. ඉතින් මේ චල කශේරුක රෝග වල පොඩි විස්තරයක් තියෙනවා. මේක මේ ඉරියව්වෙන් ඉරියව්වට වෙනස් වෙනවා. ඒ කියන්නේ බර වැටෙන අවස්ථාවේදී මේක ස්ලිප් වුණාට බර නොවැටෙන අවස්ථාවක් ගත්තොත් නිදාගෙන ඉන්න ඉරියව්ව වගේ ඒ වගේ අවස්ථාවක බරක් වැටෙන්නේ නැහැ. ඒ අවස්ථාවට මේක සාමාන්‍ය විදිහට තමයි තියෙන්නේ. එතකොට පොඩි දෙයක් තියෙනවා මේ චල කශේරුක රෝග අපි පාරම්පරික දේශීය වෙදකමේ හඳුනා ගන්න විදි තියෙනවා. නමුත් නවීන මතානුකූලව මේවා හඳුනා ගන්න යද්දී රෝගීන් අපි ගාවට එනවා බොහෝ රෝගීන් වෙද මහත්තයා කොන්ද රිදෙනවා. හැබැයි මේ වෛද්‍යවරු එක්ස්රේ කිරණ MRI ටෙස්ට් වගේ ඒවා කරාට රෝගයක් නැහැ කියලා කියනවා. දැන් අපි උදාහරණයක් මෑත කාලින රෝගියෙක් ගැන කතා කරොත් ඒ දරුවට මේ මානසික රෝගයක් කියලා තමයි අවසානයේ කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගාවට ආවන් පස්සේ අපි බැලුවා. ඉතින් ඒකත් එක්ක මේ අපි දකින දේ තමයි එතනදී මේ චල කශේරුක රෝග අර නිදාගෙන ඉන්න අවස්ථාවේදී ඩිස්ක් එකේ ස්ලිප් එකක් නැහැනේ. ඒකට MRI X-ray වගේ ස්කෑන් කරන් නිදාගෙන ඉඳලා. ඒතකොට මේ නිදාගෙන ඉන්න අවස්ථාවේදී මේ රෝගේ අහුවෙන්නේ නැහැ.
එතකොට ඒක අහුවෙන්නේ ඉඳගෙන හරි හිටගෙන හරි ඉන්න වෙලාවක අපි රෝගියාගේ අතින් අල්ලලා බලලා ඒ කියන්නේ මේ කොඳුයට පෙළිය ඔබලා බලලා තව ක්‍රම තියෙනවා කිහිපයක් අපි යෝගින් ඉස්සරහට කතා කරමු. ඒ ක්‍රම වලින් තමයි අපි හොයාගන්නේ. එතකොට ඒක තමයි චල කශේරුක රෝග. ඉතින් මේවා ගැන දැනගෙන ඉන්න එක හරිම වැදගත්. හේතුව දැන් අපි මානසික රෝග කියලා නැත්නම් වෙන රෝගයකට බෙහෙත් කරන ළමයි පොඩි ළමයින්ට ඇති වුණාම එහෙම ගොඩක් ප්‍රශ්නකට අපි කතා කරනවා අචල කශේරුක රෝග ගැන. මේ අචල කශේරුක රෝග කියන්නේ මේ අචල කශේරුක කියන්නේ අචල සෙලවෙන්නේ නැහැ කියන එක. එතකොට ඔය අන්තර් කශේරුක බිම්බේ ඔය ඩිස්ක් එක හැමතිස්සෙම වෙන ඉරියව් වලට අනුරූපීව වෙනස් වෙන්නේ නැහැ. මේ ඩිස්ක් එක වෙනස් වෙලාම තියෙන එකක්. අපි හිතමුකෝ යම් වැටීමක් හෝ මොකක් හරි නිසා ඇති වෙලා ඒක කාලාන්තරයක් තියලා ඒ ඩිස්ක් එකේ මේද තැම්පත් වීමක්, කැල්සියම් තැම්පත් වීමක්, ඒ වගේ අවස්ථාවක් හෝ යම් එක එක අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවක් නිසා මේ ඩිස්ක් එක වෙනස් වෙන්නේ නැහැ. මේ රෝගියාට ඉඳන් හිටියත්, හිටගෙන හිටියත්, නිදාගෙන හිටියත් ඒ රෝගාබාධය තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තමයි දීර්ඝ කාලිනව අවුරුදු 10 15 7 8 ඒ වගේ අවස්ථාවල ඔය කොන්දේ අමාරුව තියෙනවා හොඳ වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒතකොට ඒක තමයි මේ අචල කශේරුක රෝග. තවත් එක් අවස්ථාවක් තියෙන එක තමයි මධ්‍ය චල කශේරුක රෝග කියන්නේ. මේක ගැන කතා කරොත් මේක තමයි හදිසි අවස්ථා. ඒ කියන්නේ අපි ඒවා හරි ලේසි හැබැයි හොඳ කරන්න. ඒවා තමයි ලේසිම අපිට මේ අපේ පාරම්පරික වෙදකම හොඳ කරන්න. හේතුව මේ වගේ අවස්ථා අපි තුමේ වැටීමක් සිදු වෙලා ලිස්සල වැටලා කියනවා, ඊළඟට පුටුවෙන් වැටලා කියලා ඒ වගේ අවස්ථාවලදී දින රෝගාබාධ. එතකොට මේ අවස්ථාවේදී මේ මොහොතට ඩිස්ක් එකේ යම් වෙනස් වීමක් එනවා. ඒකේ මේ මොහොතේම හදලා නිවැරදි ආකාරයට පත්තු ආදී ගාලා තෙල් ගාලා තවල ඒ කටයුතු කරාන් පස්සේ ඒ කටයුත්ත හරියනවා. ඉතින් ඔය තුන තමයි අපි මේ කතා කරන් තියෙන්නේ රෝග ගැන ගත්තාම. දැන් සාමාන්‍යයෙන් වෛද්‍යතුමනි අපි දැන් ගොඩක් වෙලාවට දන්න කාරණේ තමයි අපි වැරදි මේ හැසිරීම් භාවිතා නිසා වැරදි ක්‍රියාව භාවිතා කිරීම නිසානේ මේ තත්ත්වයන් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් ඒ ගැනත් පොඩ්ඩක් අපි කියමු කොහොමද දැන් බරක් උස්සනකොට උනත් අපි පොඩ්ඩක් අවබෝධයෙන් ඒ දේ කරන්න ඕනේ. ඒක ගොඩක්ම වෙලා තියෙන්නේ කොඳුයට පීලිය ගත්තාම මම කියන්නේ සංදි සමූහයක් කියලා. මේ සංදි කියන්නේ නිරන්තරයෙන් නැවෙන දිගෑරෙන තැනක්. එතකොට මේ සංදිය හැදිලා තියෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ මේ අපි කතා කරා කශේරුකා තියෙනවා, අස්ථි, එතකොට අස්ථි 33ක්, ඊට පස්සේ ඩිස්ක් තියෙනවා, ඩිස්ක් මේ අන්තර් කශේරුක බිම්බ, ඊට අමතරව මේ ආශ්‍රිතව තියෙනවා එක එක කණ්ඩරා, එතකොට පේශී වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ ලිගමන්ට්ස් වගේ දේවල්, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒවැය යම් යම් වෙනස් වීම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ගොඩක්ම දැන් ගත්තොත් මෑත කාලීනව අපි දකින්න දෙයක් තමයි ජිම් ගිහිල්ලා එක්සර්සයිස් කරන්න ගිහිල්ලා කොඳුයට පෙළිය ආබාධ වෙලා එනවා. දැන් අපි මෑත කාලීනව දැක්ක දෙයක්. මම ඒ වීඩියෝ එකක් දැක්කා. ඒ කෙනාට මම මගේ හිතවත් යාළුවෙක් මෙසේජ් එකක් දැම්මා මෙහෙම මේ දැන් ඒයු දැන් හිට අනිද්ද කොන්දේ අමාරුවත් එක්ක කියලා. හරියටම සතියකට පස්සේ නැගිට ගන්න බැරි වුණා ලෙඩාට. ඒ හේතුව මම දැක්කා මේ උකුල උඩ යම් මහා බරක් තියාගෙන තව කෙනෙක්ව තියාගෙන ඩිප්ස් ගහනවා වගේ එකක් කරා. එතකොට අපි හිතුවොත් අපේ මේ කොඳුයට පෙළිය එක්කෙනාට අනුරූපීව තමන්ගේ ඇඟට හරියන බරට තමයි අනුරූපීව තමයි මේක හැදිලා තියෙන්නේ. ඒතර මහතයගේ ටිකක් මේ කොඳුයට පෙළියට වැටෙන weight එක වැඩි. දබෝ වගේ කෙනෙක් ගත්තාම මේක එච්චර සාමාන්‍ය පැවැත්මක් එක. එතකොට ඔයා අපි හිතමු කිලෝ 50ක පිටිමුට්ටියක් උස්ස ගන්නවා කියලා. එතකොට ඔයාගේ ඇඟට වඩා ගොඩාක් බර වැඩි එක. එතකොට ඒ අවස්ථාවේදී මේ ඩිස්ක් වල අපි හිතමුකෝ ස්ලිප් වෙන ගතිය. මේ ඩිස්ක් එක තියෙන්නේ මේ කශේරුකා දෙකක් මෙහෙම තියෙනවා නම් ඒකේ මෙහෙම එකට ගැටෙන එක නවත්තන්න තමයි තියෙන්නේ. එතකොට මේක තදවීමෙන් මේ ඩිස්ක් එක පුපුරලා යන්න පුළුවන්, එළියට පයින්න පුළුවන්. මේ ඇතුලේ ජෙල් එකක් තියෙනවා, ජෙල් එකේ කාට්ලේජ්. එතකොට කාට්ලේජ් එක මෘදු අස්ථි කොටසක්. එතකොට ඒක එළියට පයින්න පුළුවන්. ඒ වගේ දේවල් ඇති වෙනවා. එතකොට අපි එහෙම ගත්තොත් ඒ බර වැටීමේදී. එතකොට තව ගත්තොත් නිදා ගන්න ඉරියව්. විශේෂයෙන්ම අපි කතා කරන ඉරියව් තමයි ඒක. හේතුව ඔබ වැඩියෙන්ම ඉරියව් මොකද්ද? දවසේ නිදාගෙන ඉන්න ඉරියව්වනේ. ඒක එක විදිහකට ඉන්න ඉරියව් ගත්තොත් දැන් අපි ඉඳගෙන ඉන්නවා, ටිකකින් ඇවිදිනවා. ඒ වගේ ඉරියව් මාරු වෙනවනේ නිතරම. නමුත් අපි නිදාගෙන ඉන්න ඉරියව් ගත්තොත් පැය 7ක් හෝ ඒ වගේ ප්‍රමාණයක් අනිවාර්යෙන් නිදාගෙන ඉන්නවනේ. එතකොට එකම විදිහකට ඉන්න ඉරියව්ව ඒක. එතකොට ඒ ඉරියව්වේදී අපි ගොඩාක් වෙලාවට මිනිස්සු කුෂන් මෙට්ට ගොඩාක් මේ ස්ප්‍රින් මෙට්ට වගේ ගන්නවා. එතකොට ඒ මෙට්ටේ ටික කාලයක් යද්දි නැම්මක් ඇති වෙනවා මාස 6ක් 7ක් යද්දි. අපි මාස 6න් අතේ මෙට්ටේ අලුත් කරන්නේ නැහැ නේ. අවුරුදු ගාණක් තියෙනවනේ මෙට්ටේ. එතකොට මේ නැම්ම ජීවිත කාලේ මේක පාවිච්චි කරන කාලේ පුරාට මේ නැම්මට තමයි කොන් තියෙන්නේ. ඒකට මෙහෙම තියෙන්න ඕන කශේරුකා මෙහෙම නැමිලා මේ වගේ නැමිලා තමයි පැය 7-8ක් තියෙන්නේ. එතකොට ඒ අවස්ථාවත් එක්ක අර ඩිස්ක් එක ස්ලිප් වෙලා එහෙම ඇති වෙන කොන්දේ අමාරු තියෙනවා. එතකොට මේ නිදාගන්න ඉරියව්ව අපි මම නම් අනුමත කරන්නේ අතරත් මගේ ගෙදර තියෙන ඇඳේ අඟල් 2යි මෙට්ටේ තියෙන. අපි අඟල් 2ක මෙට් එක නිදා ගන්නවා නම් ඒකත් යට ලෑලි ටික
හොඳට තියෙන්න ඕනේ කියලා කියන්නේ ඒවා මේ සාමාන්‍යයෙන් බිම නිදා ගන්නවා නම් එන හොඳයි නේද? බිම නිදා ගන්න එක හොඳයි. නමුත් මම බිම නිදා ගන්න කියන්නේ ඇඳවල් අයින් කරන්න කියන්නේ. ඇඳක නිදාගත්තත් අපි ඉතින් උපරිම සැපේ හිතන්නේ නැතුව අඟල් දෙකක වගේ මෙට්ටයක් ගත්තා නම් කොහොමද අඟල් දෙක හෝ එබෙන්නේ නැති මෙට්ටයක්. හයිය මෙට්ටයක් ගත්තොත් කමන්නේ නැහැ කොච්චර උනත්. ඒ වගේ නිදා ගන්න නම් හොඳයි. මොකද අපි සෞඛ්‍ය ගැන හිතන්නේ පැක්කොටම වඩා මොකද මේ කොඳුයට පෙළ ආශ්‍රිත ඇති වෙන රෝග නිසා අක්මාවේ රෝග ඇති වෙන්න පුළුවන් කියලා පිළිගන්නවා. අක්මාවේ රෝග, අග්න්‍යාශය රෝග, ඒතකොට අග්න්‍යාශය රෝග ඇති වෙනවා සීනි වගේ ඩයබටික් තත්ත්ව වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ පෙනහළු ආශ්‍රිත රෝග. හේතුව මෙතනින් තමයි මුළු ඇඟටම සපේන ස්නායු ටික යන්නේ. ඒ ස්නායු ආශ්‍රිත මේ කොඳුයට පෙළ යම් ගැටලුවක් ඇති වෙන මේ ස්නායු ආශ්‍රිතයි රෝගාබාධය ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා අපි කොඳුයට පෙළ පිළිබඳ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. බර ඉසීමේදී විශේෂයෙන්ම දනිස් දෙකෙන් නැමිලා බර උස්සන්න ඕනේ. ඒ වගේ දේවල් කරන්න ඕනේ ඉතින්. ඒ ඉරියව් ගැන කතා කරන්න පුළුවන් ගොඩක් ඕන. අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ බර උස්සන උදවිය සහ ඔබතුමා අර කිව්වා වගේ ඔය මේ අපේ ඔය ඇඟපත හදාගන්න කටයුතු කරනකොට ටිකක් කල්පනාවෙන් මේ කටයුතු කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට මේ නිවැරදි ඉරියව් භාවිතා කිරීම ඔය දැන් ඔය ජිම් වගේ තැන්වලදී අපි ඒක අනිවාර්යයෙන්ම අපිට සාමාන්‍යයෙන් ඒ වගේ උපදෙස් ලබා දෙන උදවියත් ඒවට දැනුවත් කිරීම කරනවද නැත්නම් අපිම පොඩ්ඩක් ඒක හිතන්න අවශ්‍යයි. මෙහෙම ඒක නිවැරදි උපදේශක් එක්ක යන්න ඕනේ දෙයක්. මම නම් දකින්න විදිහට ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හොඳ කරන්න එපා කියන එක කියන්නේ. කරන්න ඕනේ ජිම් යන එක්සර්සයිස් ව්‍යායාම කරන්න. නමුත් ඒක නිවැරදි උපදේශක් එක්ක යනවා නම් හොඳයි. ඒ කියන්නේ මේ නැත්තම් ඉතින් අර වගේ රෝගාබාධ වලට තමයි ගොදුරු වෙන්නේ. සාමාන්‍යයෙන් වෛද්‍යතුමනි තියෙනවද කාන්තාවන් පිරිමින් ගත්තම මේ කොඳුයට පෙළ ආබාධ වැඩිපුර කාන්තාවන්ට හෝ පිරිමින්ට කියලා එහෙම අපිට බෙදීමක් කරන්න පුළුවන්. එතනදී අපි ගොඩක් වෙලාවට කතා කරනවා කාන්තාවන්ගේ මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ අලුත මල්වර වෙච්ච ළමයි, ගැහැණු ළමයි ඉන්නවා. ඒ ගැහැණු ළමයින් ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මේක තමයි මේ පැතිකුදේ වගේ තත්ත්ව. පැතිකුදේ, ඒ වගේ ඔඩු කුදේ, වගේ කුඩු වර්ග තියෙනවා ගොඩක්. ඉතින් මේ කුඩු තත්ත්ව මේ ගැහැණු ළමයින්ට ඇතිවීමේ සම්භාවිතාව වැඩි. ඒකත් කොඳුයට පෙළ ආශ්‍රිත රෝගාබාධයක්. හේතුව මේ මල්වර වීමත් සමග ඇති වෙන යම් සංකූලතා නිසා ඇති වෙනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මම නම් කියන්නේ අපි වෙදකමේදී දකින්න මේ අත්දැකීම එක්ක කියන දෙයක් අලුත මල්වර වෙච්ච ගෑනු ළමයි නම්මලා මාසෙකට සැරයක්වත් අනිවාර්යෙන් ළමයාගේ කොඳුයට පෙළිය බලනවා නම් හොඳයි මේක කෙලින්ද කියලා. සමහර රෝග තියෙනවා ළමයා පස්සේ එනවා අවුරුදු 5කට විතර පස්සේ වැටිලාවහම කොඳුයට පෙළිය අමාරුවක් තියෙනවා. කොන්ද ඇදයි වෙද මහත්තයා කොන්ද ඇදයිනේ කියනවා. ඒ වෙලාවේ අනේ මුකුත් තිබ්බේ නෑ දැන් තමයි මේ උනේ කියනවා. එහෙම කොඳු ඇද වෙන්නේ නෑ ඒ වෙලාවට හදිස්සියේ වැටිලා. කොන්දර කාලාන්තරයක් තිස්සේ ඇද වෙලා තියලා ඉවරලා ඒ මොහොතේ තමයි එයා දකින්නේ අඳුරගන්නේ. ඉතින් ඒක නිසා අපි කියන්නේ මල්වර වෙච්ච කට්ටියට කොන්ද සම්බන්ධව පොඩ්ඩක් පරිස්සම් වෙන එක හොඳයි කියලා. වෛද්‍යතුමනි එහෙනම් මේ ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දැන් මේවාට සුවපත් භාවය ලබා දෙන්න යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමන්ලා මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමවේදයන් එක තීරණය කරනවා මේකට මෙන්න මේ විසඳුම මේ ප්‍රතිකාර ක්‍රමවේදයට තමයි යන්න ඕනේ කියන එක. කොහොමද අපි අපි පොදුවේ ප්‍රතිකාරය ගත්තාම මේකට මේ ලංකාවේ දක්ෂ පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා මේක කරන. ඒ කියන්නේ මේ අපි විතරක් නෙමෙයි මේක ලංකාවේ බොහෝ වෛද්‍යවරු ඉන්නවා ඉතා දක්ෂ අය. එතකොට මේ කොඳුයට පෙළියේ කරන ප්‍රතිකාර ගැන ගත්තාම මේක ඉස්සල්ලා හඳුනා ගන්න ඕනේ. හඳුනා මේ හඳුනා ගැනීම කතා කරාම අපි අපේ પરම්පරාවල විශේෂ ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ නාඩි පිරික්සීම මගින්. නාඩි පිරික්සීම මගින් කොයි කශේරුකාවද කශේ ඩිස්ක් එකද ස්ලිප් වෙලා තියෙන්නේ කියන තත්ත්ව කියන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. එතකොට ඒ අවස්ථාව ඊට පස්සේ නිල තෙරපුම මගින්. නිල තෙරපුම් තියෙනවා එක් නිල ස්ථාන ඒව තද කරාම අපිට දැනෙනවා මොන ස්නායුවද තද වෙලා මේ තද වෙලා තියෙන කොන්දෙන්. එතකොට ඒ අනුරූපීව අපි කියනවා අහවල් ඩිස්ක් එක තමයි ස්ලිප් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තවත් ක්‍රම තිබෙනවා. ඒ කියන්නේ මහපට ඇඟිල්ලෙන් වෛද්‍යරයාගේ මහපට ඇඟිල්ලෙන් කොඳුයට පෙළිය පිරික්සලා ඒ යම් තද ගති ඒ වගේ උස් පහත් වීම තියෙනවා ඒවත් එක්ක හඳුන ගන්න අවස්ථා තියෙනවා. තව ක්‍රම තියෙනවා. ඉතින් ඔය රෝගියාගෙන් අසලා දැනගන්න පුළුවන්. රෝගියාව දැන් අර චල කශේරුක රෝග වගේ අවස්ථාවකදී අපි කරන්නේ ඒක නිතර වෙනස් වෙන රෝග ඉන්දිකල් අපිට ඇඳේ දාලා බලන්න බෑ ලෙඩාව. ඒ වෙලාවට අපි නාඩි පරීක්ෂා කරලා ඒකෙන් හඳුනගත්තාත් වගේ සමහරවිට නාඩි පරීක්ෂා කරලා ලෙඩාව ඇඳට දාලා අපි මුල් කාලේ ඉස්සර අපි ඉගෙන ගන්න කාලේ අත්ම කිව්ව බලනවා. බැලුවාම අර ලෙඩක් නැහැ. ලෙඩා කියනවා මට කොන්දේ අමාරුවක් නැහැ නේද මහත්තයා කකුලේ මේ දිගට රිදුනට කියලා. ඒ කකුල දිගට රිදිලා තියෙන්නේ අර ප්‍රශ්නේ නිසා. එතකොට මේ අපි ඒ ලෙඩාව ඉන්දනවා. ඉන්දලි ඉවරලා කොන්ද අල්ල බලනවා අන්න ගැටලුව තියෙනවා ලෙඩාට. ඉතින් ඒ වගේ ස්පර්ශ පරීක්ෂාව, එතකොට වෙන නාඩි පරීක්ෂාව, නිල තෙරපුම් වගේ තව විවිධ ක්‍රම තියෙනවා හඳුනා ගන්න. ඒ වගේ ක්‍රම විදියට අපි හඳුනා ගන්නවා. අනිවාර්යයෙන්ම මේ දේශීය වෛද්‍ය ක්‍රමවේදය කියලා කියන්නේ ඇත්තටම මේ හාස්කමක් වගේ දෙයක් වෛද්‍යතුමනි නේද? මේක මේ පරම්පරාවෙන් ලැබෙන උරුමයත් එක්ක සහ යම් කාරණා දැන් අධ්‍යයනය කරලා මේ දේවල් ඔබතුමාලා දැනුම අහගෙන තියෙනවා. ඉතින් දැන් වෛද්‍යතුමනි මම මෙහෙමත් ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් ඇයි ටිකක් මේ මොන හරි ප්‍රශ්නයක් ආවම අපි රජේ රෝහලට යන්නේ.
දැන් මේ දේවල් වලට යොමු වීම ටිකක් අඩුයි කියලා පොඩ්ඩක් හිතෙනවා නේද? මොකද අපි පොඩ්ඩක් ඒ ගැනත් ඒක ඇත්ත ඒ කතාව. දැන් ඒ කතාව හොඳටම පෙනුනේ ඇත්තම කිව්වොත් අපි කොරෝනා කාලේට අපිට නිකන් ඉන්න බැරි වුණා. මේ උදාහරණයක් මේ කියන්නේ. කොරෝනා කාලේ ගොඩාක් ඔය මේ ටිකක් අමාරු ලෙඩුනේ ඇත්තම කිව්වොත් හොස්පිටල් වලින් ගත්තේ. කොරෝනා ප්‍රශ්නෙත් තියෙනවා. දැන් මං අපි ගාවට කොරෝනා කාලේ ආව රෝගියෙක් කොන්ද තිබ්බේ මන් රෝගියෙක්. සාක්ෂි පවා තියෙන අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. කොන්ද මේ බෙල්ල තිබ්බේ කකුල් දෙක ගාව. ලෙඩ අයෙද්දි. කාර් එකෙන් ගත්තේ 4 දිනක් කුස්සලා අපි ගත්තේ කාර් එකෙන්. එළියට අරගත්තේ අරගෙන මේදා අපි ගෙදරට ආවේ. ගෙදර ඇඳක්වත් තිබ්බේ නැහැ. ලෙඩට බෙහෙත් කරන්න මේ අපේ බෙහෙත් වෙද මඩුවේ තියෙන ඇඳ තිබ්බේ නැහැ. ඉතින් අපි ඒ ලෙඩාව ඉන්දවල තමයි බෙහෙත් කරේ. එල්ලා කොන්ද කෙලින් කරලා ඔක්කොම යවුවා. ඒ වගේ ඒ කියන්නේ ඉමර්ජන්සි ඒවා පවා අපේ සිංහලද කමට. ඒ කියන්නේ අපි නිතරන්නේ මේ ලංකාවේ බොහෝ පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා දක්ෂ. මම නම් කියන්නේ මේ කොන්දේ අමාරුවක්, කැඩුම් බිඳුන් රෝගයක්, අස්ථි සංධි සම්බන්ධ රෝගයක් ආවම අර වගේ වෛද්‍යවරයෙක් ගාවට යන්න අනිවාර්යයි. මොකද අතීතේ ඉඳන් මේවා තිබ්බනේ. මේ අතීතේ මීට වඩා තිබ්බ ගස් නැග්ග වැඩි මීට වඩා මිනිස්සු අංගම් පොරාදී කලා ශිල්ප කරා. ඊට කොට මේ යාන වාහන වල සැප පහසුයි මෙහෙම හිටියේ නෑ මිනිස්සු. මිනිස්සු හොඳට වැඩ කළා කාර්යශූරත්වයෙන් හිටපු කාලයක්. ඉතින් ඒ කාලේ මේවා මීට වඩා රෝග තිබ්බ. ඉතින් අපි උදාහරණ කිව්වොත් මේ කැඩුම් බිඳුන් රෝගයේදී වෛද්‍ය මහත්තුරු තෙල් හිඳිනවා. මේ තෙල් හිඳින වෙලාවට වෛද්‍ය මහත්තයා ගමේ මිනිස්සුන්ට කියනවා ගස් නගින්න එපයි කියලා. ගස් නගින්න එපා කියන්නේ මේ කැඩුම් බිඳුන් තෙල පදන් ගන්න වෙලාවට ගස් වලින් වැටෙනවා වැඩි මිනිස්සු. ඉතින් අපි ඒක දැක්ක අපි මේ මෑත කාලේ සර්ප විෂ සඳහා අපේ අනිත්‍යද මහතුරු එකතු වෙලා බෙහෙත් කීපයක් හැදුවා. මේ බෙහෙත් කීපේ හදලා රෑ ඔක්කොම පදන් ඇටිලා ඒකයි තෙලකුයි ගුලි වර්ගකුයි කල්පයකුයි හැදුවේ. එතන කල්කත් අඹරලා ඔක්කොම එද්දි රෑ එනවා ලෙඩ 3-4 දිනක් සර්පයෝ ගහලා. ඒ වගේ තියෙනවා. ඒකේ මොකද්ද ඒ කියන්නේ? ඒක මෙහෙමයි. නොපෙනෙන කාරණයක්ද නැත්නම් විද්‍යාත්මක පසුබිමක් ඒකට තියෙනවා? ඒක අපි මෙහෙමයි. ඒක අපි නොපෙනෙන කාරණයක් පැත්තට දාන්න පුළුවන්. මේ වෙදකම කියන්නේ අපේ මේ පාරම්පරික වෙදකම කිව්වහම මන්ත්‍ර ශාස්ත්‍රයත්, නක්ෂත්‍රයත්, අංගම්පොර ශාස්ත්‍රයත්, ඒ කියන්නේ නිල ආදී අංගම්පොර ශාස්ත්‍රයත් වෙදකම කියන මේ හතරම එකතු වෙලා හැදිච්ච දෙයක් මේ පාරම්පරික වෙදකම. කියන්නේ මේ සිංහලයේ තිබෙන වෙදකම විශේෂයෙන්. එතකොට මේ වෙදකම අපි මේ කතා කරනවානේ පුලස්තිරි සිතුමාගෙන් පැවතගෙන ලංකාවේ වෙදකම, බුද්ධදාස මහරජුරෝ, කපුරුනාද විසවෛද්‍යාචාර්යතුමා ආදී මේ පරම්පරාව වලින් පැවතෙන වෙදකම මේ ලංකාවේ තියෙනවා තාම හැංගිලා. ඉතින් මේ වෙදකමේදී භූත විද්‍යාව, භූත ශාස්ත්‍රය දැන් ආයුර්වේදෙත් අෂ්ටාංග ආයුර්වේදයට අයිති භූත තන්ත්‍රය කියන එක. එතකොට භූත විද්‍යාවට අනුව යම් යම් දේවල් තියෙනවා. ඒවා ඉතින් ඒවා කතා කරන්න ගියොත් අපිට ගොඩාක් වෙලා යන විෂයක් ඒක. හරි වෛද්‍යතුමනි, එහෙනම් දැන් අවසාන වශයෙන් මට කියන්නකෝ, දැන් සාමාන්‍යයෙන් කොන්දේ ඔය වගේ අපහසුතාවයක් ඇති වුණොත් ඔබතුමාලා ප්‍රතිකාර ක්‍රමවේදයක් තීරණය කරලා අවසානයේ මේක කරන්න පටන් අරගෙන සාමාන්‍යයෙන් සුවපත් භාවයට පත් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? ඒකේ මොන කාරණා මතද තීරණය වෙන්නේ? අපි ඇත්තටම ප්‍රතිකාර ගැන අපිට චුට්ටක් කතා කරන්න බැරි වුණා. මේ කතා කරපු වෙලාවේ අපි අර වගේ රෝගය හඳුනාගෙන ඊට පස්සේ ප්‍රතිකාර වලට යනවා. ප්‍රතිකාර වලට යද්දි මේ අපිට අපි තව කතා කරන්න බැරි වෙච්ච තැනක් තියෙනවා රෝග ලක්ෂණ පිළිබඳ. මේ රෝග ලක්ෂණ ගැන කතා කරනවා නම් මේ කොඳුයට පෙළියේ ප්‍රධානව ඇති වෙන රෝගාබාධ කිහිපයක් තියෙනවා. පැතිකුදේ වගේ රෝග, ඊට පස්සේ ගුද්‍රසී රෝගය, කියන්නේ සයිටිකා කියලා කියන වර්තමානයේ මේ සයිටිකා රෝගය, ඊට පස්සේ බෙල්ල ආශ්‍රිතව ඇති වෙන රෝග ගණනාවක් තියෙනවා. අපි ඔය ඉදිරියේ කතා කරමු. එතකොට මේ ගුද්‍රසී රෝගය වගේ එකක් ගත්තොත් පොදුවේ තියෙන එක නිසා මම කෙටියෙන් කියන්නම්. මේ කොඳුයට පෙළියේ ඉඳන් කකුල් දෙක දිගට එන වේදනාවක් එනවා. මුලින්ම මේක කොඳුයට පෙළියේ තමයි වේදනාව හටගන්නේ. මේ කොන්ද ආශ්‍රිත යට ප්‍රදේශයේ තුනටිය ප්‍රදේශයේ වේදනාවක් හටගෙන මේ වේදනාව ටිකක් යන්න මේ තට්ටම් ප්‍රදේශයට ඇවිල්ලා තට්ටම ඇතුලෙන් අයින වගේ වේදනාවක් එන්න ගන්නවා. ඒ කියන්නේ උකුල්ලට සංදිය කැඩලා කියලා තමයි සමහර අය හිතන්නේ. එහෙම වෙලා නෙමෙයි, මේ අයින වගේ වේදනාවක් එනවා. ඊට ටිකෙන් ටික කකුල දක්වා යට පාදයේ දක්වා පැතිරෙනවා. පැතිරිලා විලුඹේ අඩිය බිම තියන්න බැරි වෙන රෝගියාට. ඔය උග්‍රම අවස්ථාව. ඒක ඇත්තටම කිව්වොත් අඩුයි එච්චරම තදට ඇවිල්ලා එන රෝගීන්. ඉතින් ඒ උග්‍රම අවස්ථාවට ආවම රෝගියා යන්නේ ඉස්සරහ ඇඟිලි තියාගෙන ගිජුලි හිණියෙක් යනවා වගේ තමයි යන්නේ. ඒකයි මේ ගුද්‍රසී කියලා නම දැම්මේ. ගිජුලි හිණියෙක් යනවා වගේ පාද තියෙන නිසා තමයි ගුද්‍රසී. එතකොට මේ රෝගවලදී අපි දැන් ඒ රෝගය ගැන කතා කරොත් කොඳුයට පෙළිය අපේ පාරම්පරික සුවිශේෂී ප්‍රතිකාර විදි තියෙනවා. මේ ප්‍රතිකාර විදි කතා කරොත් අපි කොඳුයට පෙළිය පළමුව කරන්නේ මේ ඩිස්ක් ස්ලිප් එක හදලින්න ඕනේ. අපි කොච්චර තෙල් ගෑවත්, තැව්වත්, පත්තු බැන්දත් වැඩක් නැහැ. මේ කොඳුයට පෙළිය අර පැත්තකට වෙච්ච ඩිස්ක් එක හෝ දිරා ගිය ඩිස්ක් එක හෝ ඒක හදලා හිටියේ නැත්තම්. අපි යම් ක්‍රම තියෙනවා පාරම්පරික වේදකමේ මේ කකුල් දෙකෙන් බැඳලා අදින ක්‍රම වේද තියෙනවා. ඇදලා හදනවා. ඊට පස්සේ අපේ මේ වෛද්‍යවරයාගේ අතින් මෙහෙම ගහලා, ඒ කියන්නේ ගහලා හදන ක්‍රම වේදයක් තියෙනවා. ඊට පස්සේ නිල තෙරපුව මගින් හොඳ කරන විදි තියෙනවා. ඊට පස්සේ අපි පාරම්පරික අනක් තියෙන අන මගින් හදන ක්‍රම වේද තියෙනවා. ඒ වගේ ගොඩාක් ක්‍රම වේද තියෙනවා කතා කරන්නේ. ඉතින් අපි ඒව ගත්ත
ගත්තාම මේ හදලා ඉවර වෙලා ඊට පස්සේ තමයි තෙල් ගාලා තවලා ඊට පස්සේ පත්තු බැඳීම් ආදිය කරලා ලෙඩාගේ අනිත් සංකූලතා ටික අයින් කරන්නේ. ඉතින් මේ මං කියන්නේ මේ පාරම්පරික වෙදකමේ තියෙන මේ ක්‍රමයට කොඳුයට පෙළේ රෝග නිට්ටාවට සුව කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒක තමයි වැදගත් වෙන්නේ. අර මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන්නට ඕනේ මේ ක්‍රමවේදයන් තුලින් තියෙන අසනීප තත්ත්වයන්, රෝගී තත්ත්වයන් සුවපත් භාවය නිට්ටාවටම ඇති කරගන්න හැකියාව තිබෙනවා කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් දේශීය ක්‍රමවේදයන්, පාරම්පරික ක්‍රමවේදයන් අපි තව තවත් සමාජගත කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අද විශ්වකර්ම නාලිකාව තුලින් මේ දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් සම්බන්ධයෙන් කතා බහ කරන්න යොදාගත්තේ. අපි වෛද්‍යතුමා සම්බන්ධ කරගෙන ඉස්සරහට තව වැඩසටහන් මාලාවක් අරගෙන ඉමු. ඒ ඔස්සේ අපි විවිධ රෝගාබාධ සම්බන්ධයෙන් ශරීරයේ විවිධ තැන්වල ඇති වෙන අසනීප සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. පාරම්පරික වෛද්‍ය කුෂාන් සිරිවර්ධන වෛද්‍යතුමන් එක්කයි අපි අද දවසේදී කතා කරේ. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අයබෝතුමාට. ඉතින් වැඩසටහන අවසන් කරන්නයි හදන්නේ. ඔබට කියන්නට අවශ්‍යයි මේ ඔබේ අදහස් අපට කියන්න සහ දැනගත යුතු කාරණා තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි ඒවා ඔස්සේ ඊළඟ වැඩසටහනේ පිළිතුරු අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්. අයබෝයි.